ආයුබෝවන් අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලියනගේ අමරකීර්ති කලාකරුවාගේ රළ කියන කෙටි කතා සංග්‍රහයේ ඇතුළත් 70 ලක්ෂයෙන් එකෙක් කියන කෙටි කතාව ගැන විමර්ශනයක්. මේ දිනවල 70 ලක්ෂයෙන් එකෙක් සෙවීමේ අහඹු කාර්යයක සමාජයේ කොටස් නියැලෙමින් ඉන්න නිසා ගම්බද සමාජ සංස්ථාව තුල සුලභව දක්නට ලැබෙන ධනපති පන්තිය විසින් පීඩාවට පත්වනු ලබන නිර්ධන පන්තියේ කතාවක් පිළිබඳවයි ලියනගේ අමරකීර්ති ශූරීන් මේ රළ කෙටි කතා සංග්‍රහය ඇතුලේ 70 ලක්ෂයෙන් එකෙක් යනුවෙන් කෙටි කතාවක් නිර්මාණය කර ඇත්තේ. බහු ආත්ම භාෂණ දෘෂ්ටිකෝණයක්. බහු ආත්ම භාෂණ දෘෂ්ටිකෝණයක් මෙම කෙටි කතාවට ලේඛකයා භාවිතා කරලා තියෙනවා. පැහැදිලිවම සෑම කෙටි කතාවක වගේම මෙම 70 ලක්ෂයෙන් එකෙක් කියන කෙටි කතාව තුල ප්‍රධාන චරිතයක් දක්නට ලැබෙනවා. එම ප්‍රධාන චරිතය තමයි පිලෝරිස්ගේ චරිතය. පිලෝරිස් කියලා කියන්නේ ගමේ පොල් කඩලා පොල් ගස් බඩ දාලා ඒ ලැබෙන සොච්චම් මුදලින් පෞල් සංස්ථාවක් ජීවත් කළ නිර්ධන පන්තියේ මිනිසෙක්. 70 ලක්ෂයෙන් එකෙක් කියන නිර්මාණයට ලියනගේ අමරකීර්ති කලාකරුවා වස්තු බීජය සපයාගන්නේ ආන්න ඒ ගැමි පරිසරයේ අත්දැකීම කේන්ද්‍ර කරගෙන. මොකක්ද වස්තු බීජය? එහෙම නැත්නම් අත්දැකීම. එහෙමත් නැත්නම් අනුභූතිය. අනුභූතිය බවට පත් වෙලා තියෙන්නේ මෙම කෙටි කතාවේ බුදනාපිටියේ ගම්මණ්ඩියෙහි 25 වසරක් තිස්සේම උස් පොල්ගස්හි පොල් කැඩීමේ නිරත පිලෝරිස් නැමැති දුගී දුප්පත් ගැමියෙකුගේ සිය ජීවන වෘත්තිය පිළිබඳ ඇති වූ අභියෝගාත්මක ගැටලුවක් වගේම වෘත්තීය අවිනිශ්චිතතාව පිළිබඳ මනෝභාවයන් හා කුටුම්බ ඝණ්ඨාපනය අපි කියනවා ඝණ්ඨාපනය කියලා කියන්නේ පවුල ආරක්ෂා කිරීම රක්ෂා කිරීමට ව්‍යක්ත පදයක් තමයි ඝණ්ඨාපනය කියලා කියන්නේ. මේ රක්ෂා කිරීමේදී ඇති වූ අඹුදරු ස්නේහය නිසා සිදු වූ අනුවේදනීය ඛේදාර්ථයක් තමයි 70 ලක්ෂයෙන් එකෙක් යන කෙටි කතාවට ලියනගේ අමරකීර්ති කලාකරුවා වස්තු බීජය සපයා ගන්න. මේ කාලේ ධනපති යන් විසින් නිර්ධනයන් බොහෝ ලෙස
පීඩාවට පත් කළ යුගයක්. විවෘත ආර්ථික රාමුව දේශීය ආර්ථිකය වෙලාගත් මුල් අවධිය ලෙස මෙම කෙටි කතාවට පාදක වන පසුබිම පෙන්වා දිය හැකියි. මෙම කෙටි කතාව තුළ ඉන්න ප්‍රධාන චරිතය මේ කියන පිලෝරිස්ගේ චරිතය, පවුලේ තාත්තා. මේ පුද්ගලයා කලේ පොල් කඩලා, පොල් ගස් බඩගාලා, පොල් කඩලා ඒ දුක්බර වෘත්තිය නිසා පුරුද්දට වගේ සමාජයේ ඔහුට නමක් පට බැඳුනා කලට්ටා කියලා. මේ කලට්ටාගේ කතාවත් තමයි ලියනගේ අමරකීර්ති චින්තනය කිලිටි වූ මිනිසුන්ට තාර්කිකව සමාජය දෙස බලන්නට නවනුවන පහළ කරන නිර්මාණයක් සේ සමාජගත කරන්නේ 70 ලක්ෂයෙන් එකෙක් කියලා. මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතය, කලට්ටාගේ චරිතය නිරූපණය සඳහා තවත් ඔහුගේ බිරිඳ කමලාවතීගේ චරිතය, ඔහුගේ එකම පුතු 17 වියේ පසුවන විමලසේනගේ චරිතය, ඒ වගේම දියණියන් තිදෙනා කෙටි කතා කරුවා දායක කරගන්නවා ප්‍රබල චරිතයක් වශයෙන් කලට්ටාගේ චරිතය නිරූපණය කිරීම සඳහා. ඒ වගේම මෙම කෙටි කතාව තුළ සෙසු චරිත විදිහට ජයපාල මුදලාලි, සයිමන් මුදලාලි වැනි අය මෙම වස්තු බීජය සමාජගත කිරීමට උත්සාහ කරන කෙටි කතා කරුවාට කෙටි කතාව තුළ විශාල ශක්තියක් ලබා දෙනවා. ධනපති පන්තියේ කූර බව ප්‍රදර්ශනය කරමින් පීඩිත පන්තිය තාඩනයට, පීඩනයට ලක්වන ආකාරය පැහැදිලිව නිරූපණය කිරීම සඳහා මේ කෙටි කතාවේ සඳහන් වෙන අපූර්ව අවස්ථා කීපයක් තියෙනවා. ඒ තමයි සෑම ගෙදරකම වාගේ තාත්තා දවසේ වැඩ ඉවර කරලා ලැබෙන ආදායම තුලින් එම ආදායමෙන් තමන්ගේ ආදරණීය දරුවන්ට රසම කෑම ගෙනත් දෙන එක සාමාන්‍ය පුරුද්දක්. මේ පිලෝරිස් එහෙම නැත්නම් මේ කලට්ටා තමන්ට ලැබෙන දවසේ කුලියෙන් දරුවන්ට අරගෙන යන්නේ සාඩි ටින් එකක්. මේක හරි අපූර්වට කෙටි කතාව තුළ නිරූපණය වෙනවා. කමලෝ අද වෙන සාඩින් ජාතියක් ගෙනාවා. හදලා දීපන් ඔය කෙල්ලන්ට. ඕක රූපවාහිනියෙන් පෙන්නන ජාතියක්ද කොහෙද කිව්වා. කඩේ මහින්ද. දැන් මේ විවෘත ආර්ථික රාමුව ග්‍රාමීය සමාජ ක්‍රමයට බලපෑම් ඇති කළ මුල් කාලීන අවධිය. ඒ නිසා අපිට පැහැදිලි මේ රූපවාහිනියෙන් පෙන්නන සාඩින් ජාතියක් කියලා කිව්වා කඩේ මහින්ද. ඒ කියන්නේ මේ ගමේ මිනිස්සුන්ට තාම රූපවාහිනිය ඇවිත් නැහැ. ඒ බලපු කෙනෙක් රූපවාහිනියෙන් නැරඹු කෙනෙක් කියු
ප්‍රවෘත්තිය ගමේ අයට විශාල ප්‍රවෘත්තියක් වනවා පමණක් නොවේ යම් දෙයක් රූපවාහිනිය තුල ප්‍රචාරය වූවාද එය ඉතා වටිනා දෙයක් යනුවෙන් මේ ගම්මුන් විශ්වාස කළ ආකාරය තමයි ලියනගේ අමරකීර්ති මහතා මේ ඉදිරිපත් කරන්න උත්සාහ කළා තියෙන්නේ. ඕනම නිවසක තාත්තගෙන තමන්ගේ දරුවන්ට හොයාගෙන එනවා රසම ආහාර. හරි අපූර්වට කුටුම්බ ශාස්ත්‍රාව පිළිබඳ පෞල් ශාස්ත්‍රාව පිළිබඳ මෙම කෙටි කතාව තුළ නිරූපණය කරන්න කෙටි කතා කරුව සමත් වෙලා තියෙනවා. ඒ වගේම අවසානයේ මේ කෙටි කතාවට එනකොට අපිට පැහැදිලිව පේනවා තරමක් මගදී අපිට මුණ ගැහෙනවා මේ පිලෝරිස් දවසේ සාඩින් ටින් එකක් අරගෙන ඉතුරු මුදලෙන් රුපියල් 3ක අරක්කු බීලා ගෙදර එනවා. සාමාන්‍ය අද කාලේ කුප්පියක් හලාගෙන ගෙදර එන අප්පච්චිව දරුවන්ට මතක් වෙනවා. ඇවිල්ලා වෙනදාට නැති ලෙන්ගතුකමකින් වෙනදාට නැති ආදරයකින් වෙනදාට නැති දයාවකින් වෙනදා නිහඬ තාත්තා අද වැඩියෙන් කතා කරනවා. එම ජීවන විඥානය නිවැරදිව ලියනගේ අමරකීර්ති කෙටි කතා කරුවා හඳුනාගෙන තිබෙනවා. මෙම කෙටි කතාව තුළ එය අපූර්වට නිරූපණය කරනවා. අරක්කු රුපියල් 3ක බීලා ගෙදර ආපු පිලෝරිස් තමන්ගේ දරුවන්ගෙන් දුවේ මොනවද උඹලට ඕනි කියපන් මම ගෙනත් දෙන්නම්. දරුවන්ගෙන් වෙනද නැති විදිහට ප්‍රශ්න කරනවා හරි ආදරේ. දරුවෝ මේකට හරි අපූර්ව පිළිතුරු දෙනවා. මට චිත්‍ර පොතක්, මට පැන්සලක්, මට රුපියල් 5. අනිත් දවසේ බලමුකෝ කියලා Taman ළඟ නැති මුදලෙන් කට ඉස්සර වුණාට කොහොමනම් මේ අයගේ බලාපොරොත්තු ඉටු කරන්නේ? ඒ අයගේ හිත් හදලා නිහඬ වෙන අප්පච්චි කෙනෙක් මේ කලට්ටාගේ මේ පිලෝරිස්ගේ චරිතය තුළින් විද්‍යමාන වෙනවා. හැබැයි මේ කලට්ටා කොයිතරම් දුක් විඳ අපිට මේ කෙටි කතාව තුළ මුණ ගැහෙනවා. රස්සාව ක්‍රමක්‍රමයෙන් වෘත්තීය පරිහානියට ලක් වෙනවා. පොල්ගස් මුදලට අරන් ගමේ ජයපාල මුදලාලිලා ගමේ ලොකු මුදලාලිලා සයිමන් මුදලාලිලා පොල්ගස් විකුණනවා ගහ පිටින්. ඒ අපිට ඒක හොඳ උදාහරණයකට හම්බෙනවා මේ පිලෝරිස්ට එන්නට කියනවා පොල්ගස් වල කඹේ දාලා බහි. මේ පොල්ගස් කපලා දාන්න. තමන්ගේ වෘත්තියට බෙල්ල මුලට කඹේ දානවා වගේ තමාගේ රැකියාවේ බෙල්ල මුලට කඹේ දාලා බහිනවා වගේ අත්දැකීමකින් එදා තමන්ගේ රැකියාවට හෙන හුරා වැදුණු හැටි මේ කලට්ටාට මේ පිලෝරිස්ට දැනුනේ තමන්ගේ දරුවන්ගේ බඩගින්න හිත තුල කැකෑරෙමින් දැනෙන්න ගත්ත නිසා. මේ පිලෝරිස් කොච්චර දුක් විඳ කොච්චර දහඩිය කඳුලෙන් හරි හම්බ කළත් හොරකම් කළේ නෑ. හැබැයි තමන්ගේ එකම පුත්‍රයා මේ හොරකම් වලට පෙළඹුණා. විමලසේන මේ හොරකම් වලට පෙළඹුණත් මේ අප්පච්චි මේ පිලෝරිස් මේ කලට්ටා තමන්ගේ දරුවන්ට දෙන උපදේශ ඉතා අනර්ගයි. මේ කෙටි කතාව එය විශිෂ්ටව නිරූපණය කරනවා. තමන්ගේ දරුවන්ට කියනවා, තමන්ගේ විමලසේන පුතාට කියනවා, මේ තාත්තා එපා පුතේ හොරකම් කරන්න. ඵලයන්
අතපය හොල්ලලා වැඩ කළන්න පුළුවන් හොඳ රස්සාවකට. දුක් විඳත් මේ ගමේ මිනිස්සුන්ගේ හිත හරි ලස්සනයි කියන පණිවිඩය මේ කෙටි කතා කරුවා හරි අපූර්වට ලබා දෙනවා. එදා අන්තිම වරට පිලෝරිස් සයිමන් මුදලාලිගේ වත්තේ පොල්ගස් බඩගාලා උස පොල්ගස් වල ඉහළින්ම කඹේ දාලා බැහැලා ඊළඟ පොල්ගහට නැග්ග දවසේ නැග්ග වෙලාවේ කඹේ දාපු පොල්ගහ කපලා බිම වැටෙන සද්දෙට අනිත් පොල්ගහේ මගක් දුර ඉහළට නගිමින් හිටි පිලෝරිස් සිහිසුන්ව බිම ඇද වැටෙනවා. එදා ඉඳන් ඔත්පල වෙනවා. දරුවන් ගැන සිහි කරමින්ම ඔත්පල ඇඳී ඔහු ජීවත් වෙනවා. ඔහුට එදා ඉඳන් ඔහුගේ වාරුව වූයේ සැරයටියක් අත්වාරුවක් පමණයි. මේ අත්වාරුවෙන් නැගිටින්නට පුළුවන් වෙන කාලෙ වෙනකොට තමන්ගේ එකම පුත්‍රයා ජයපාල මුදලාලිගේ ගෙදර වත්තේ ගස් බැඳලා ඇති බව පණිවිඩය ලැබෙනවා. ගෙදරට විමලසේනගේ අම්මා සහෝදරියෝ දුවගෙන යනවා කෑමර දෙමින් මගේ දරුවා ගස් බැඳලා කියලා. අනේ ඇයි එහෙම කළේ කියලා. බැරි මරගාතේ මේ කලට්ටා මේ ආදරණීය තාත්තා නොන්ඩි ගගහා ඔත්පල වෙච්ච තාත්තා සැරයටිය බිමට තියමින් හැරමිටි ගහමින් නියරේ මඩේ හැරමිට එරෙමින් ඔහු නැවත මඩට වැටෙමින් නැගිට වැටි නැගිට මේ තාත්තා දුවගෙන යනවා. ඒ වෙනකොටත් කමලවතී අම්මා විමලසේනගේ කකුල් මුල වැල්ලා පුතේ මොකද මේ කරගත්තේ කියලා අහනවා. යනකොට පොලිසියෙන් ඇවිල්ලා මේ විමලසේනව ඇදලා අරන් තඩි ගහනවා. අම්මගේ ඇස්වලට පේන්න තාත්තගේ ඇස්වලට පේන්න එකම පුත්‍රයාට තඩි ගහනකොට මොන තරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? එක දිගට පහරවල් එල්ල කරනවා. කුළු ගෙඩි පහරවල් වගේ කියලා කෙටි කතාව තුළ අපූර්වට ඒක විස්තර කරනවා. මේ වේදනාව දරා ගන්න බැරි ඔත්පල තාත්තා පිලෝරිස් මේ කලට්ටා තමන්ගේ ඉනේ තිබිච්ච උල්පිය ඇදලා අරන් මේ ජයපාලගේ අතක් සිදුරු වෙන්න එකපාරක් අනිනවා කියලා කෙටි කතාව තුළ කියනවා. වටේ හිටපු ජයපාලගේ ගෝලයෝ එකතු වෙලා එක දිගට පහර දුන්න පිලෝරිස් පොලිස් ජීප් රථය නැවත කැඳවලා එම ජීප් රථයට පොලිසියේ නිලධාරීන් විසින් ඇදලා දාගත්ත විදිහ කෙටි කතාව තුළ හරිම සංවේදී විදිහට නිරූපණය කරන්නේ කන් කෙටියෙන් අල්ලා විසි කරන බලල් පැටවකුමෙන් විසි කරයි කියලා. මේ ගමන යලි එන ගමනක්ද කියන එක ගැන හිතන්න නම් කෙටි කතාව තාර්කිකව තීක්ෂණව විදිය යුතුයි. ගමම දිගු නිහැඩියාවකින් ගමම නිහඬ සංවේගයකින් පෙරෙද්දී මේ දෙදෙනා පොලිස් රියේ නගවාගෙන ගියා කියලා කියනවා. දේශපාලනිකවත් ආර්ථිකවත් සංස්කෘතිකවත් පිරිහුණේ අපි සමාජය තුළ බොහෝ ධනවාදයක් සහ නිර්ධනවාදයක් මත මානුෂීයත්වය යටවුණු සමාජ ක්‍රමයක් නිර්මාණය වීම නිසා කියන එක අපිට ලියනගේ අමරකීර්ති කෙටි කතා කරුවා මැනවින් පැහැදිලි කරලා පෙන්නනවා. ලියනගේ අමරකීර්ති කෙටි කතා කරුවාගේ 70 ලක්ෂයෙන් එකෙක් යන කෙටි කතාව පිළිබඳ විචාරය මම මෙසේ අවසන් කරනවා. 70 ලක්ෂයෙන් එකෙක් කෙටි කතාව තුළ යම් තැනක මෙසේ සඳහන් වෙනවා.
පිලෝරිස් අයියා හරියට ජනාධිපතිතුමා වගේ දාම් අදිමින් සිටින ජගත් කියයි. ඇයි චූටි මහත්තයෝ පිලෝරිස් දෙකන දක්වා කට පළල් කොට සිනාසේ. කවදාවත් පෙන්ෂන් යන්නේ නෑනේ. අපිට මොන පෙන්ෂන්ද මහත්තයෝ? පෙන්ෂන් යන්න මැරෙන්න ඕනේ. පෙන්ෂන් යන්න මැරෙන්න ඕනේ. නිර්ධන පන්තියේ කම්කරුවා පෙන්ෂන් යන්න මැරෙන්න ඕනේ. මීළඟ පාඩමෙන් යලි අපි හමු වෙමු. ආයුබෝවන්.